9 and 8. අයිබෝවන් සුපුරුදු පරිදිම එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8. අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ඉන්ධන මිල සංශෝධනය කෙරේ. පෙට්‍රල් රුපියල් 20කින් ඩීසල් භූමිතෙල් රුපියල් 7කින් ඉහළට. IOC ඉන්ධන මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට. වත්තටේ ඉඳන් සීනි මුලේ ඉඳන් තේ කොලේ ඉඳන් හැම එකේම ගාණ වැඩි වෙනවා. නියමයි ලංකාව. දැන් බලන්න පොලිම කොච්චරක් තියනවද කියලා. ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම බහරගෙන ඇමති ගම්මන් පිළ ඉල්ලා අස්විය යුතුයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියයි. ගෑස් සමාගම් මිල වැඩි කිරීමට ඉල්ලයි. තීරණයට කමිටුවක්. තෙල් මිල ඉහළ යාම හමුවේ වෘත්තීන් ගණනාවක් සහන ඉල්ලයි. ඊයේත් මරණ 62ක්. සමස්ත ආසාදිතින් 2,19,000 ඉක්මවයි. කොළඹ එන්නත් කරන ගැටලුව විසඳෙයි. අදත් එන්නතට දිගු පෝලිම්. සාම්මේ පොලිමේ වාහන වලින් ඇවිත් ඉස්සරහට ගෙන්ගෙන් ගගහ යනවා ඉතින්. ඊයේත් අපි පොලිමේ ඉඳලා හැරිලා ගියා. නැවෙන් වූ හානියට ඩොලර් මිලියන 40ක වන්දි ඉල්ලයි. පළවෙනි අධියර හැටියට තමයි අපි ඩොලර් මිලියන 40ක් ඉල්ලලා තින්නේ. ඉදිරියට මේක ඊට වැඩිය විශාල ප්‍රමාණයක් බවට පත් වෙනවා. බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයින් ඉන්දියාව ඉක්මවා යයි. වැඩිම මරණ ඉන්දියාවෙන්. ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම බහරගෙන විශේෂ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පැවසුවේ ජනතාව කොරෝනා උවදුර මත දැඩි ලෙස පීඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී තෙල් මිල වැඩි කිරීම මගින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇති කිරීම නොකළ යුත්තක් බවයි. තෙල් මිල වැඩි කිරීම ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පසුරුවේ නිවේදනයක් නිකුත් කළා. ඒ දැක්වෙන්නේ ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවට පත් ඇති අවස්ථාවක කනිජ තෙල් මිල ඉහළ දමා ජනතාව තවත් අසීරුතාවකට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයකට රජය පත් කිරීම සම්බන්ධව සිය පක්ෂයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි. මෙම තත්වයට විශේෂ අමාත්‍යවරයා ඍජුව වගකිව යුතු බවත් මෙවැනි තත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් පක්ෂ මහලේකම් සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එහි තවදුරටත් දැක්වෙන්නේ මෙවන් අවස්ථාවකදී උවමනාවෙන්ම තම පක්ෂය හා එහි නායකයන් අප්‍රසාදයට පත් කිරීම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇති කරනු ලබන්නේ දැයි සාධාරණ සැකයක් මතුවන බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට තීරණය කිරීමත් සමග මෙම තීරණයට එළඹි බවයි. ඊයේ සිදු කළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මීට පෙර රුපියල් 137ක් ලෙස පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක නව මිල වන්නේ රුපියල් 157ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිලද රුපියල් 23කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 184ක්. ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 7කින් වැඩි වී ඇති අතර ඒ අනුව නව ඩීසල් මිල වන්නේ රුපියල් 111ක්. මීට පෙර රුපියල් 132ක පැවති සුපර් ඩීසල් ලීටර එක නව මිල සංශෝධනයට අනුව රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර මේ වන විට එහි මිල පවතින්නේ රුපියල් 144ක් ලෙසයි. ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමත් සමග භූමිතෙල් මිල ගණන් ඉහළ නංවා ඇති අතර රුපියල් 70ක් ලෙස පැවති භූමිතෙල් ලීටර එක මිල දැන් පවතින්නේ රුපියල් 77ක් ලෙසයි. මේ අතර වැඩි වූ මිල ගණන් වලට සමාන වන ලෙසට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන්ද ඉහළ නංවා තිබෙනවා. මෙලෙස ඉන්ධන මිල ගණන් යළි සංශෝධනය වීමත් සමග ඊයේ රාත්‍රියේ සිට ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මේ අසරණ වෙලා ඉන්නවා. එකපාරට 20කින් තෙල් වැඩි කරාම මොකද වෙන්නේ? මිනිස්සු අසරණ වෙනවානේ. තෙල් වැඩිුණා කියන්නේ වත්තටේ ඉඳන් සීනි මුලේ ඉඳන් තේ කොලේ ඉඳන් හැම එකේම ගාණ වැඩි වෙනවා. නියමයි ලංකාව. දැන් කොරෝනා ආස්සේ නියමෙටම ගේම ගහලා තියෙනවා. දැන් බලන්න පොලිම කොච්චරක් තියනවද කියලා. පස්සෙවත් අඩු ගන්න රජය ජනතාව කෙරේ අනුකම්පා සහගත හිතලා ආපහු ඒ තෙල් මිල පහත දානවා නම් සතුටු වෙනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් Taman අභියෝග රැසකට මුහුණ දෙන බවට ශේෂ්ත්‍ර කිහිපයක වෘත්තීය සංගම් චෝදනා කරනවා.
අවස්ථා දෙකකදී ටයර් මිල වැඩි වුණා. අමතර කොටස් මිලත් වැඩි වෙලා තියෙනවා 100%. ලීසි තෙල් අවස්ථා දෙකකදී වැඩි වුණා මේ අවුරුද්දේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ නැවතවරක් ඉන්ධන මිල වැඩිවීම බරපතල අර්බුදයකට පෙර නිමිත්තක් වෙලා තියෙනවා. මේ පවතින කොරෝනා තත්ත්වයේ මත කිසිම ආදායමක් නොමැතිව දැනට සංචරණ සීමාවලට යටත්ව ඉන්න කාලෙදී ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් තමයි අපිට ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. ළඟ කඩේට හෝ තැනකට යන්න වෙලා තියෙන්නේ යතුරු පැදිය පමණයි තියෙන්නේ. මේවැනි අවස්ථාවලදී මෙලෙස අත්නෝමතික ලෙස ඉන්ධන ගාස්තු ඉහළ දැමීම දැඩි ලෙස අපි කනගාටු ප්‍රකාශ කරනවා රජයට. ඩීසල් පෙට්‍රල් භූමි තෙල් විතරක් නෙවෙයි බේකරි කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම දේවල් ඉතාම ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිහිල්ලා තිනවා. අපි සංගමයෙන් තීරණය කරත් නැත්ත් බේකරි හිමියන් බොහෝ පිරිසක් මේ වන විටත් කෑම මිල වැඩි කරලා තියෙනවා. පාන් හැර සියලුම පොඩි කෑම මිල රුපියල් 5කින් 10කින් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඇමතිතුමා කියනවා කොයි වෙලාවෙද කවද්ද වැඩි කරන්නේ. පිට උස්සලා නිදල්ලේ පන්දුව යවවලු. ඇමතිතුමනි නිදල්ලේ පන්දුව ගියේ නැහැ. විකට්ටුව කඩලා ජනතාවගේ ජීවත් වීම තවත් නැති කරලා තියෙනවා. ආණ්ඩුව මේ මිල වැඩි කිරීමත් එක්ක බහුදින දීවර යාත්‍රාවකට එක් මුහුදු ගමනකට රුපියල් 17500ක අතිරේක වියදමක් දරන්න සිද්ධ වුණා. අවම ඒක. එක් දින දීවර යාත්‍රාවක් සඳහා මාසකට රුපියල් දසදහසකට වැඩි ප්‍රමාණයක් අතිරේක වියදමක් දරන්න සිද්ධ වෙනවා. වහාම තෙල් මිල තිබිච්ච තත්ත්වයට ගේන්න එහෙම නැත්නම් අපිට ඒට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. ජනතාව අන්ත අසරණව සිටින මොහොතක ඉන්ධන මිල ඉහළ දැමීම හරහා ආණ්ඩුවේ අමානුෂික මුහුණුවර යලිත් පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ මෙවන් ව්‍යසනයක් සහිත මොහොතක තෙල් මිල ඉහළ දැමීම ජනතාව අන්ත අසරණ කිරීමක් බවයි. බලය ලබා ගන්න අතුරු තමන් තරම් ජනතාවාදී කිසිවෙකු නැති බවට පුරසාරම් දෙඩූ පිරිස අද බලය ලබාගෙන හැසිරෙන ආකාරය පිළිකුල් සහගත බවයි සජිත් ප්‍රේමදාස මහතාගේ නිවේදනයේ දැක්වෙන්නේ. ඉතිහාසයේ ඛේදනීය තත්වයක් තුළ අන්ත අසරණව සිටින ජනතාව පීඩාවට පත් කිරීමට තරම් ආණ්ඩුව සාහසික වී ඇති බවත් එම නිවේදනයෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද විවිධ අදහස් පළ කළා. මෙහි බර අත්සම ජනතාවට ලබා දීම මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. නමුත් අකමැත්තෙන්වත් මේ බර විතන් කිරීමට සිදුවන්නේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා. 9 ලක්ෂයට හරියන විදියටම පෙට්‍රල් මිල, ඩීසල් මිල, ලාම්පු තෙල් මිල වැඩි කරලා තියෙන එකතුව රුපියල් 69කින්. දැන් අපි අහනවා පොහොට්ටුවේ කට්ටියගෙන් දැන් ඕගොල්ලෝ එන්නේ තිරික්කලෙන්ද කියලා ඉවරලා. මේක ලොකු ප්‍රමාණයක වැඩිවීමක්. නිසා යම් ප්‍රශ්නයක් තියෙනවා. මේක නැහැ කියන්න බෑ. විශේෂයෙන් පෞද්ගලික බස් රථ ධාවනය කරනවා නම් යම් දෙයක් ගැන අපිට සලකලා බලන්න සිද්ධ වෙනවා. මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බනිස් ගෙඩිය මිල වැඩි වෙනවා. බත් පැකට් එකේ මිල වැඩි වෙනවා. ප්ලේන් ටීයේ මිල වැඩි වෙනවා. ආල් පරිප්පු සීනි සියල්ල වැඩි වෙනවා. පිටරටින් ගෙනෙන දෙයක් හින්දා. ඒ නිසා ඒක යම් කිසි පාලනයක් හෝ ආදායමක් ලබන වැඩපිළිවෙලක් කෙරෙන්නට වෙනවා. අපි ලංකාවේ මාසයකට සැරයක් මිල සූත්‍රය ලෝක වෙළඳ පොළ අනුව ක්‍රියාත්මක කරන්නට තමයි කටයුතු කරේ. ගිය අවුරුද්ද වැඩිපුර කාලයක් මට හිතෙන්නේ රුපියල් 40ක් 50ක් අතර මිලකට පෙට්‍රල් දෙන්න තිබුණා. මේ දැන් වැඩි කරලා තියෙන එකනොත් අපිට පාඩුයි. නමුත් ජනතාව වෙනුවෙන් වෙන කරන්න විකල්පයක් නැති හින්දා තමයි කරන්න වෙලා තියෙන්නේ. මම ඉල්ලා සිටින ඔබතුමන්ලාට අනිත් රටවල් දිහාත් බලන්න හැම රටකම ඉන්ධන මිල වැඩි කරලා තියෙනවා. COVID-19 වෛරසය ආසාදනය රෝගීන් 2340ක් අද පස්වන විට මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,21,000ක් පවා ගියා. මේ අතර තවත් COVID-19 ආසාදිතයින් 62 දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. COVID-19 ආසාදනය වීමෙන් මිය යන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ තහවුරු කළ මරණ සංඛ්‍යාව දෛනිකව 50 සීමාව ඉක්මවා ගිය අතර පෙරේදා දිනේදී මිය ගිය බවට තහවුරු කළ ගණන 101ක්. මේ මාසයේ ගත වූ දින 10 තුළ පමණක් තහවුරු කළ මරණ සංඛ්‍යාව 589ක්. ඊයේ දිනේදීත් COVID-19 ආසාදනය වූ රෝගීන් 62 දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා. එම මරණ වාර්තා වී තිබුණේ මේ මාස 8 වෙනිදා සිට මේ මාස 10 වෙනිදා දක්වා වූ කාලය තුලයි. ඔවුන්ගෙන් 13 දෙනෙක් නිවාස තුල මිය ගොස් තිබූ අතර 5 දෙනෙක් මිය ගොස් තිබුණේ රෝහල් ගත කරන අතරතුරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2073ක් දක්වා ඉහළ ගියා. මෙවැනි ලෙස මරණ ඉහළ යාම ඉතාම අවසනාවන්ත තත්ත්වයක් ලංකාවේ. තවදුරටත් බිම් මට්ටමේ පවතින රෝගීන් පාලනය කර ගැනීම සඳහා ඉදිරි දින 7 සංචරණ සීමා යෙදවීම සම්බන්ධව අපි යම් තෘප්තියකටපත් වෙනවා. නමුත් සංචරණ සීමා දැඩිව ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. දෛනිකව තහවුරු කරන ඇතම් කොවිඩ් මරණ මාස කිහිපයකට පෙර සිදු වූ මරණ වන අතර එම ප්‍රමාදය සම්බන්ධයෙන් අදත් මාධ්‍ය
බලවේදීන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසා සිටියා. PCR පොසිටිව් ලෙස හඳුනාගත් රෝගියෙක් මිය ගියොත් ඒ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ අවස්ථාවක් නැතිනම් පැය 24ක් ඇතුළතම මේ පිළිබඳව තීරණයක් අරගෙන මෘත ශරීරය නිදහස් කිරීම ගැටලුවක් නැහැ. නමුත් ගෙදරක මරණයක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම නොවැළැක්විය හැකි කාල සීමාවක් ගත වීම ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ කාලය අවම කරන්න තමයි අපි කටයුතු කරන්නේ. මාස 5ක වගේ කාලයක් ගත වෙනවද ඔය කියන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගන්න? මරණය සිදු වුණු අවස්ථාවේම සියලු මරණවලට හේතුව කොවිඩ් මරණයක්දයි තීරණය කරන්න ප්‍රායෝගිකව කිසිම කෙනෙකුට බෑ. ඒ ප්‍රමාදය අවම කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලින් 2789 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර මේ මාසයේ ගත වූ දින 11 තුල පමණක් මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 32559ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිශතය ඉන්දියාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයින්ගේ ප්‍රතිශතයද අභිබවා ගොස් තිබෙනවා. අපි වැඩි කරගත්ත එක අඩු කරගන්නයි උත්සාහ කරන්නේ. අපේ රටේ ජනගහනයට සාපේක්ෂව මේක තවම අඩු නොවන මට්ටමකයි අපේ තවම තියෙන්නේ. ඒ නිසා තමයි මේ මොහොතේ ඉන්දියාවේ ඔය කියන සංඛ්‍යා ලේඛන දකින්න ප්‍රමාණය ඒ ආකාරයට අපි දකින්නේ. මේ අතර මහනුවර කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවේ ස්ථාපනය කළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද රෝගීන් වෙනුවෙන් වෙන් කළා. එම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල රෝගීන් 10කට එකවර ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතිනවා. මේ අතර තලංගම ප්‍රදේශයේදී ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඊයේ කළ මෙහෙයුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය පැය 24ක කාලය තුල පමණක් එලෙස අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1027. අදත් වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් සොයා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන සහ එම පළාතට ඇතුළු වන ස්ථාන 14කදී අදත් රථවාහන පොලිසිය පරීක්ෂාවට ලක් වුණා. ඊයේ දිනේදී පමණක් පුද්ගලයන් 3155 දෙනෙක් පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන්ගෙන් පුද්ගලයන් 91 දෙනෙක් සංචරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නැවත හරවා යැවීමට පියවරගෙන තිබෙනවා. මේ අතර සංචරණ සීමා අතරතුර මද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන බවට ලද තොරතුරු මත දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට පැමිණෙන වාහන කහතුඩුව හුමාරුවේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. එම මෙහෙයුම් අතරතුර රථවාහන ධාවනයට නුසුදුසු තත්ත්වයේ සිටි පුද්ගලයෙකුට පොලිසිය දැඩි අවවාද කළා. අනිත් මිනිස්සුගේ ආපත ඔයාගෙත් ආපත ඔයාගේ මාත්‍ය මේ ඔයා ගැන විතරක් නෙවෙයි අපි මේ අනිත් මිනිස්සු ගැන හිතන්න. කොළඹ දිස්ත්‍රික් COVID-19 පාලන එන්නත් කරන වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෛද්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර එකඟතාවයකට එළඹ තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත යවූ ලිපියක් පදනම් කරගනිමින් කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් කොවිඩ් පාලන එන්නත් කරන වැඩසටහනෙන් ඉකුත් 9 වෙනිදා ඉවත් වුණා. එන්නත් කරණයට අදාළව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අර්බුදයක් මතුව තිබුණා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ඇඳවා තිබූ අතර ඒ සඳහා ගැටලුවට පාදක වූ සියලු පාර්ශවයන් නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතින් හා රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට තිබුණ ප්‍රධානම ගැටලුව තමයි ප්‍රාදේශීය ලේකම්තුමා උපදෙස් දෙනවා මෙහෙම කරන්න කියලා. මේ පැත්තෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දුන්න උපදෙස් තියෙනවා. එතකොට ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් මුණ දුන්න ප්‍රශ්නය තමයි අපි පිළිපදින්න ඕනි සෞඛ්‍ය අමාත්‍යාංශය දුන්න උපදෙස්ද නැත්නම් ප්‍රාදේශීය ලේකම්තුමා දුන්න උපදෙස්ද කියන එක. ඉතින් ඒක තමයි මෙතන ගැටලුවක් වෙලා තිබුණේ. ඒ ගැටලුව තමයි අපි සෞඛ්‍ය ලේකම්තුමාට ලියුමක් මගින් දැන්නුවේ. ඒ ලියුම පාදක කරගෙන තමයි වෘත්තීය සමිතිකයා මාර්ගයකට ගියේ. ඒ අනුව පැහැදිලි වෙනවා මේක මේ ක්‍රමවේදය බිඳවැටවීම තුලින් ඇති අනවශ්‍ය ගැටලුවක් කියන එක. මේ අවස්ථාවේදී ඒක ඇමතුමියගේ ඍජු දායකත්වයෙන් ඒක විසඳගත්තා. චෝදනාව කොටුබන්නට ඉල්ලා කරා. මේ වෛද්‍යවරුන්ගේ හිතවතුන්ට එන්නත් දීමේ නාම ලේඛනය අපි ඉල්ලූ විට තමයි මෙවැනි ගැටලුව මතුනේ. ඒ නිසා තමයි මේ ලිපියක් ඉදිරිපත් කළේ කියන්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ හෝ ඔහුගේ බලයලත් නිලධාරියෙක්ගේ නියෝගයකින් හැර වෙනත් කිසිදු කෙනෙක්ගේ නියෝගයකින් අපි රෝගියෙක්ගේ විස්තරයක් වෙන කිසිම කෙනෙකුට ලබා දෙන්නේ නැහැ. ඒක අද දිනේදී පැහැදිලිව ප්‍රකාශ වුණා. අපේ වෛද්‍යවරුන් කරේ නම් හංගන එකක් නෙමෙයි නැත්නම් ලයිස්තු හංගන එකක් නෙමෙයි. අපි කරේ අපිට දීලා තියෙන නීති රීති රාමුව තුල ක්‍රියාත්මක වීමක්. අපි අපේ රාජකාරී හරියට කරේ එක පමණයි කරේ. ගරුව අමාත්‍යතුමිය මේ
සිදුවීම් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරා. සිත්‍රැවුලක් නම් ඒ පිළිබඳවත් දැඩි ලෙස කනගාටුව ප්‍රකාශ කරා. මින් ඉදිරියට කොළඹ දිස්ත්‍රික්කයේ දෙවනි එන්නත මාත්‍රාවට සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සිදු කරන අතරම පළවෙනි මාත්‍රාව නැවත ලබා දීමේදී ග්‍රාමීය කමිටුවල සහයෝගය අඛණ්ඩවම අවශ්‍ය බව දැනුම් දුන්නා. ඒ අනුව අපි තීරණය කරා නැවත සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය සහයෝගය පමණක් ලබා දීමට. මේ අතර COVID-19 පාලන එන්නත්කරණය සඳහා ලබා දෙන සයිනෝෆාම් එන්නත් දෙවන මාත්‍රාව සඳහා ප්‍රමාණවත් ලෙස ලැබී ඇති බැවින් ජනතාව අනිසි ලෙස කලබල විය යුතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒ සඳහා එන්නත් ලක්ෂ 15මාරක් මේ වෙනට අපිට ලැබී තිබෙනවා. ඒ වගේම පුට්නික් එන්නත ලබා දුන් සියලුම දෙනාට එහි දෙවන මාත්‍රාව ලැබී තියෙනවා. එම නිසා ඔබගේ දෙවනි එන්නත් මාත්‍රාව මේ වෙනටත් අපිට ලැබී තිබෙන බැවින් මේ සඳහා කිසිදු චකිතයක් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔබට ලබා දුන් දිනය, වේලාව සහ එන්නත් මධ්‍යස්ථානයට ගොස් ඔබගේ ඒ මෙන්නතේ දෙවනි මාත්‍රාව ලබා ගන්නා හැටියට මා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර COVID-19 පාලන එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින අයුරු අදත් ප්‍රදේශ රැසකදී මෙලෙස දැක ගැනීමට හැකි වුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් එන්නත් කරන මධ්‍යස්ථානවල ජනතාව COVID-19 පාලනය සඳහා වූ සෞඛ්‍ය නිර්දේශවලටද පටහැනිව එක් රැස් වී සිටි බවයි. මෙතන 6 ඉඳන් පොලිමේ ඉන්නවා. තාම මේ පොලිමේ වාහන වලින් ඇවිත් ඉස්සරහට ගෙන් ගගහ යනවා ඉතින්. මේ බංගුවක් අරන් ගියේ. කකුලේ අමාරුවක් තියෙනවා. ඔය දුර තියාගෙන ඉන්න කයියා. ඊයේත් අපි පොලිමේ ඉඳලා හැරිලා ගියා. ගැහුවේ නැහැ ඉතින් අපි ඉඳලා ගියා. This is Live at 8. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. එක්ස්ප්‍රස් පර්ල් නෞකානතුරෙන් බලපෑමට ලක් වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යයනයකින් අනතුරුව කඩිනමින් දීවර කටයුතු සඳහා විවෘත කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර ආශ්‍රිතව ගොඩනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට විෂය බහර අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ නාවික හමුදාව සහ අනෙකුත් ආයතන නිලධාරීන්ද එක්ව සිටියා. ඉන්දියාව සහ රටවල් දෙකක් බැරිය ඇතුල් වෙන්න එපයි කියලා තියෙද්දී ඇයි අපේ වරාය මෙයාලව ඇතුල් කරේ කියලා. ඒකනේ දැන් පුවත්පත්වල තියෙන ආණ්ඩුවේ ගහන චෝදනාව. මම ඒක පැහැදිලි කරන එමෙතුනි කිසිම වරායකින් මේගොල්ලෝ බාරගත්තේ නැහැ කියන කතාව බොරුවක්. ඒ හැම වරායටම මේගොල්ලෝ ගියා. ඒක කවුරුත් ප්‍රතික්ෂේප කරපු නැවක් නෙවෙයි මේ නැව. ඒ වගේම මේ වෙන විට CID එකට මේ නැවේ VDR එක ලබා දීලා තියෙනවා නාවික හමුදාවත් එක්ක ගිහිල්ලා ඒක අරගෙන VDR එක දැන් CID එක බාරේ තියෙනවා සර්. ඒ දත්ත අනුව මේ වරායවල් සියල්ලටම ගිහිල්ලා තමයි අපිට එන්නේ. මේකේ බ්ලාස්ට් එකක් වුණා කියලා කිව්වට ඒ බ්ලාස්ට් එකෙන් තෙල් ටික සම්පූර්ණයෙන්ම ඉවපරේට් වෙලා ගියාද කියලා අපිට හරියටම කියන්න බෑ. සමහර ටැංකි තියෙන ප්‍රදේශ දැනට අන්ඩර් වෝටර් ඒරියා එකේ තියෙන්නේ. ඒවට අපිට ඇක්සස් නැහැ. නමුත් අපි සැක කරනවා මේකේ යම්කිසි තෙල් ප්‍රමාණයක් ඇති කියලා. ඉතින් මේ තෙල් ටික අහක් කරනවා නම් ඩෙක් එක උඩ තියෙන කන්ටේනර්ස් ටික ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා මේ නෞකාවට ලිෆ්ටින් බෑග්ස් හයි කරලා ඒවට එයා සප්ලයි කරලා ඊට පස්සේ මේ නම ෆ්ලෝට් කරන්න වෙනවා. ඉතින් ඒ ෆ්ලෝට් කරලා තමයි මේ ටැංක්ස් වල අපිට ඇක්සස් එක ගන්න වෙන්නේ. ඉතින් ඒ කේපබිලිටි එක අපිට නැහැ. ඉතින් ඒ වගේ වාතාවරණ තියෙනකොට අපි එක දේවල් අත්දැක බලන්න කියලා හදිසියවත් මේ තෙල් ටිකක් තිබිලා එළියට ආවොත් එතන තවත් ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන තත්ත්වය කොහොම තියෙන්න දෙන්න එක වඩා සේෆ් කියලාද? මෙහෙම තියෙන්න දෙන එක ඇඩ්වයිසබල් නැහැ. කොහොමදත් දැන් සවුත් වෙස්ට් මොන්සූනේ පටන් ගත්තට පස්සේ ඔතන ඩයිවිං ඔපරේෂන්ස් ඔය කන්ටේනර් ගන්න එක ලේසි වෙන දෙයක් නෙමෙයි. නමුත් එහෙම උඩ කියලා වෙලා අපි මේක කාට හරි කොන්ට්‍රැක්ට් එක දෙන එක පරක්කු කිරීමේ අවස්ථාවක් මට පේන්නේ නැහැ. මේකේ ඇතිවෙච්ච බලපෑම හින්දා සර් ඍජුවම ඉන්නෝ දීවර පවුල් 20000ක් විතර වගේ සර් මීගමුව කලාපේ මේ කර්මාන්තය අහිමි වෙච්ච. සර් එදා උපදෙස් දුන්න රුපියල් 5000 දීමනාව ඒ කට්ටියට දෙන්න කියලා. හැබැයි තාම වෙනකන් සර් රුපියල් 5000 දීමනාව අපිට දෙන්න බැරි වෙලා තියෙනවා ඒ පිරිසට. ඒ සල්ලි ටික සොන්දට දෙන්න හැකියි. හරි සර්. thank you sir. MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සාගරයට එක් වූ අපද්‍රව්‍ය සහ සුන්බුන් හේතුවෙන් ඇති වූ හානිය තක්සේරු කිරීමට විශේෂඥ කමිටු 5ක් පත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
මේ අතර නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ හානියේ මූලික වන්දිය ලෙසට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් අදාළ නෞකා සමාගමෙන් මේ වන විට ඉල්ලා ඇති බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ. මේ අතර දීවර කටයුතු සඳහා තහනම් කරනු කලාපයට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ තවදුරටත් අතුරු බලපෑම් පවතින බවයි දීවරයින් පවසන්නේ. පසුගිය 20 වෙනිදා සිට කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි නිවීම සඳහා මෙරට ගුවන් හමුදා නාවික හමුදා මෙන්ම ආරක්ෂක අංශ බටපිරිස විසින් දායකත්වයේ සැපයූ අතර නෞකාවෙන් නිකුත් වුණු අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ මෙහෙයුම්ද ඔවුන් විසින් සිදු කළා. මේ අතර MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ හානියේ මූලික වන්දියක් ලෙසට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් අදාළ නෞකා සමාගමෙන් මේ වන විටත් ඉල්ලා ඇති බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ. පළවෙනි අධියර හැටියට තමයි අපි ඩොලර් මිලියන 40ක් ඉල්ලලා තින්නේ. ඉදිරියට මේක ඊට වැඩිය විශාල ප්‍රමාණයක් බවට පත් වෙනවා. මේ අතර සිදු වූ හානිය වෙනුවෙන් අනෙක් තක්සේරු කටයුතු විශේෂඥ කමිටු 5ක් මගින් සිදු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කළා. මේ විශේෂඥ කමිටු 5ක් තෝරාපත් කරගෙන විවිධ අංශවලට සිද්ධ වෙච්ච හානිපාඩු පිළිබඳව තක්සේරු අරගෙන විශේෂඥයෝ එකතු කරගෙන අපි මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. මම නීතිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඊයේ වෙනකොටත් යම් තීන්දුව తీරන අපි ගත්තා. ඒක ඉතාම නිවැරදි මාර්ගයක යනවා. ජාත්‍යන්තරයත් එක්කත් අපි සමීපව කටයුතු කරනවා. ඊයේ වෙනකොට මට ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය විශේෂඥ දැනුම ලබා දෙන්න කැමැත්ත පළ කරලා තිබුණා. අපි ඒකත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර පසුගිය දින කිහිපයේදීම මෙන්ම දිවයිනේ විවිධ වෙරළ තීරයන්ට මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩගසා තිබුණා. මේ අදත් ගාලු මුහුදුර වෙරළ තීරයට ගොඩගැසූ කැස්බෑවෙකුගේ සිරුරක්. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය විසින් වෙරළ තීරයන් පිරිසුදු කිරීමේ කටයුතු සිදු කෙරුණා. මේ අතර පුරා දින 12ක් විටින් විට ගිනි ගැනීම සහ පිපිරීම් වලට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ ප්ලාස්ටික් හා රසායනික ද්‍රව්‍ය හේතුවෙන් තවදුරටත් දිවයිනේ බටහිර වෙරළ තීරවලට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. ඊට කදිම නිදසුනක් ලෙස ඊයේ උසට කියාව ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවරයින්ට අත්විඳීමට සිදු වූ මෙම සිදුවීම දැක්විය හැකියි. ඔවුන් මුහුදු ගොස් මත්ස්‍යයෙන් නැල්ලීම සඳහා දැල් දැමුවද එම දැල්වලට සිදුව තිබුණේ එමෙවන්නක්. විපතක් වෙච්චාම මේ දීවර අමාත්‍යංශයේ ඇයි මේ බලදාල් නිලධාරී එන්නේ නැත්තේ? මට දරු දෙන්නෙක් ඉන්න පියෙක් මං දෙන්න බත් ඉල්ලද්දි මම මොනවද දෙන්නේ? හොරගම් කරන්නද මංකොල්ල කන්නද කුඩු විකුණන්නද අපි මොකද කරන්නේ? මේ අතර දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇතුළු පිරිසක් අද මේගමුව ප්‍රදේශයේ දීවරින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙවන් තත්ත්වයක් ඇති වුණා. එනිසා අපි ඉල්ලා සිටින මේ අවස්ථාවේදී දවසකට රුපියල් 4000ක්වත් දෙන්න කියලා අපි කලින් කිව්වේ. නමුත් අමාරුම නම් ආණ්ඩුව දිනකට රුපියල් 2000ක්වත් දීවර වෙනුවෙන් වෙන් කරන්න කියලා මේ වෙලාවේ අපි ඉල්ලා සිටින වන්දිය නෙමෙයි. දීවර ප්‍රජාව අතර අද තිබෙන රැස්වීම තාමත් සාර්ථක රැස්වීමක් බවට පත් වුණා. නිසා අද දවසේ ඉඳලා කලපුවේ දීවර කටයුතු කිරීම සඳහා මේගමුව කලාපයේ දීවර ජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපි ඉදිරි දින කිහිප ඇතුලේ මේ තහනම් කරලා තියෙන කලාපයත් දීවර කටයුතු වලට අපි පියවරෙන් පියවර අපි නිදහස් කිරීම සඳහා අපි නාවික හමුදාව සහ නාරායතනයත් එම මීපා ආයතනය දීවර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා. ගෑස් මිල ඉහළ නැන්වීමට රජය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධව අදාළ සමාගම් දෙක විසින් පාරිභෝගික අධිකාරිය වෙත මාස 5කට විතර ආසන්න කාලයක් තිස්සේ එකින් එකටම ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් රජයේ ප්‍රතිපත්තියේ ස්ථාවරය බවට පත් වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ කොවිඩ් ප්‍රසංගතය නිසා ජනතාවට මුහුණ පෑමට තිබෙන දුෂ්කරතාවයන් නිසා මේ මොහොතේ මොනම ආකාරයකටවත් ගෑස් මිල වැඩි කිරීමකට ඉඩ දෙන්න එපා කියන ඒ තීන්දුව තමයි විශේෂයෙන්ම රජය මේ වන විට අරගෙන තිබෙන්නේ. ලෝක වෙළඳ පොලේ ඉතාමත් අඩු මිලක ගෑස් තිබෙන අවස්ථාවකදී මිල අඩු කිරීමක් සිදු කළේ නැහැ. ඒ නිසා සමාගම් වලින් ඉල්ලීමක් කළා. එවැනි ආකාරයෙන් ලාභපාඩු තත්ත්වයන් ඇති වුණු නිසා මේ මොහොතේ ගෑස් මිල වැඩි කිරීමකට රජය කොහෙත්ම මේ වන විට තීන්දුව කරලා නැහැ. ඒ කෙසේ හෝ මේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ අනුව ඒ කමිටුව ලබන සඳුදා හමු වෙලා ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරයි. ඔබ අලෙත් ලයිව් ඇට් 8 සමගින් ඔබ ආදරය කරන කලා ශිල්පීන් ශිල්පිනියන්ගේ සුවදුක් බලන්න යන ගමන ස්වර්ණවාහිනිය අපි මීට ටික දවසකට කලින් ආරම්භ කළා. ඒ විදිහට අපි අපේ හිතේ රැඳුණු මේ තරු හොයාගෙන අදත් ඔවුන්ගේ නිවෙස් වලට ගියා.
ඔබ දන්නවා ස්වර්ණවාහිනිය අපි ඔබේ හිතේ ඉන්න තරු බලන්න යනවා. අදත් එවැනි තරුවක් බලන්න තමයි යන්නේ චාමර ප්‍රියදර්ශන මහත්මයා. කොහොමද චාමර ආයිබෝන්? වාගේ සුවදුක් බලන්න ආවේ. බොහොම ස්තුතියි. ගාරුවෙන් ආදරය කරනවා බලන්න පැමිණීම සම්බන්ධ ස්වර්ණවාහිනී ආයතනයට. තාමත් ආදරේ. ඊට පස්සේ අපි ගියේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණු වීණා ජයකොඩි මහත්මියගේ නිවසට. ආයිබෝන් ඔබ ඇත්තටම ලොකු දෙයක් මේ වගේ වෙලාවක ඉන්නවද මැරෙලද කියලා හොයන්න ආපු එකත් ලොකු දෙයක්. අපි යන මේ ගමනට ශක්තියක් වුණු ව්‍යාපාරික HTR ප්‍රියන්ත මහතා තමන් ලබා දෙන දායකත්වය ගැන මෙලෙස අදහස් පළ කළා. ඇත්තට මේ වගේ වටිනා අවස්ථාවකට අපටත් මේ හා සම්බන්ධ වෙලා සහභාගී වෙන්න ලැබීම අපලද භාග්‍යයක් කොට සැලකනවා. ඊට පස්සේ අපි ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ මහේන්ද්‍ර පෙරේරා මහතාගේ නිවසට ගියා. බොහොම ස්තුතියි ස්වර්ණවාහිනියට. මේ වගේ කාලෙකදී මෙහෙම දුක සැප බලන එක වටිනවා. මොකද ෂූටිනුත් නෑ, ඔක්කොම වැඩක් නෑ. ගෙවල් වලට වෙලා ඉන්න වෙලා තියෙන්නේ අනාගතේ මොනවද වෙන්නේ කියලා හිත මේක ලොකු දෙයක් ඉතින් ඇත්තට මේ වෙලාවේ. බොහොම ස්තුතියි. අනතුරු අපි තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ මාදනී මල්වත්ත මහත්මියගේ නිවසටත් ගියා. බොහොම සතුටුයි ස්වර්ණවාහිනියට මම මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපිව අමතක නොකලට. කලාලව ලස්සන කරන කලාකරුවන්ගේ දුක සැප සොයා බලන්න ස්වර්ණවාහිනිය මේ කළ කටයුත්ත ඉතාමත්ම කාලෝචිතයි. ඉතින් ස්වර්ණවාහිනියට මම ඉතාමත්ම හෘදයාංගම ගෞරවය මේ අවස්ථාවේ පුද කර සිටිනවා මෙවැනි කර්තව්‍යයක් කිරීම පිළිබඳව. පාරිභෝගික සේවා අධිකාරිය ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකුට හෝ වීමෝල් හිමියෙකුට තොග තබා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම තවත් භාණ්ඩ කීපයක තොග පිළිබඳ දත්ත දින 7ක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දිය යුතු බවද එහි දැක්වෙනවා. මේ අතර දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට යන දෙදින තුල තොග වෙළඳාම් සඳහා පමණක් විවෘතව තිබෙනවා. දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දෙදින තුල තොග වෙළඳාම් සඳහා පමණක් විවෘතව තිබෙනවා. ඒ අනුව පෑලියගොඩ මැනින් වෙළඳපොළ අද විවෘත කෙරුණේ දින 3කට පසුවයි. ආසෝසර ගිහිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට කොහොමද විකුණන්නේ ගෙනියලා බඩුව විදියට අපි. බෝන්චි 180යි 200යි 220යි කැරට් 140යි 150යි. දුරන්න පුළුවන් ද මේ කාට අරන් ගිහිල්ලා? කරන්න දෙයක් නැහැ හරි මොන හරි ජීවත් වෙන්නත් කරන්න එපා. බඩු ගිනිම ගිනි ගන්න ලිස්සෙම කීයද කැරට් කීයද? එන ගිනි ගන්න උහුලන්න බෑ බාර. මිනිස්ටර් ඩිලිවරි කරන්නේ. ගෙවල් ගානේ ඩිලිවරි කරන්නේ. එතකොට මේ වෙළඳ පොලේ ඉහළම මිලට තියෙන්නේ. එතකොට ඒක අරගෙන මේ මිනිස්සු ගාවට ගියාම මේ මිනිස්සු අත ගන්නවා ගණන් කියපුවා. මේකේ බඩු අඩු කරනවා. 200යි 250යි හැමදේම. මේ වරන් ගිහලා පාරිභෝගිකයට විකුණන්න කොහොමද අපි? මේ අතර සහල්, සීනි, කිරිපිටි සහ බඩහිරිඟු නිෂ්පාදකීන් ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 7ක් තුල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දිය යුතු බවට වන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම අධිකාරිය ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකු හෝ වීමෝල් හිමියෙකුට තොග තබා ගැනීමේ අවසර හිමිවන්නේ නැහැ. සීනි සහ කිරිපිටි මෙන්ම බඩහිරිඟු පිළිබඳ සියලු තොරතුරුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නොසඟවා සැපිය යුතු බවට මෙම ගැසට් නිවේදනය මගින් විධාන කර තිබෙනවා. දැන් රට වටින් අටට. රට වටින් අටට. ගුවන් හමුදාවට ඈත් යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝ 32 වර්ගයේ මගේ ප්‍රවාහන ගුවන් යානා 3ක් අලුත් වැඩියාව සඳහා පසුගිය වසරේ යුක්‍රේනය වෙත යවා තිබූ අතර එම කටයුතු අවසන් වීමෙන් පසු එම යානා ඊයේ යලි දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණෙන් යලි එම ගුවන් යානා සක්‍රිය සේවයට යෙදවීම සඳහා එම අලුත් වැඩියා කටයුතු සිදු කළ අතර ඊයේ එම ගුවන් යානා මෙරටට පැමිණි අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා දැක්ව සිටියා. අපිට යුද්ධ කාලෙදී බොහොම ලොකු මෙහෙවරක් කරපු අපේ බටපිරිස් යුද බිමට ගෙනිච්ච මේ ගුවන් යානා වසර 7ක් තිස්සේ බිම තිබුණ අලුත් වැඩියා කරන්න විදියක් නැතුව. ඉතින් ඒක නිසා බිම තිබිච්ච, ඒ කියන්නේ අවුරුදු 7ක් තිස්සේ බිම තිබිච්ච මේ ගුවන් යානා 3 අපිට අලුත් වැඩියා කරන්න යවන්න අපේ ජනාධිපතිතුමා අපිට මුදල් දුන්නා. සමුද්‍ර ආරක්ෂාව නැත්තම් මැරිටයිම් සිකියුරිටි මේ වගේ රාජකාරී වලට අපි මේ ගුවන් යානා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. උතුරු මුහුදේ කෘත්‍රිම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ භාවිතයෙන් ඉවත් කළ බස් රථ 4ක් ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිල්වීම සිදු කෙරුණේ මෙලෙසින්.
යාපනයේ දුපත් ආශ්‍රිත වෙරළාසන්නේ ජෛව විවිධත්වය වැඩි කිරීමට මෙම කෘත්‍රිම පරිසර පද්ධති නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා තවත් බස් රථ 20කට ආසන්න සංඛ්‍යාවක් මුහුදේ ගිල්වීමට නියමිතයි. ටෝකියෝ ඔලිම්පික් කුලලේ තොරතුරු දකිමු දැන්. ජපානයේ ටෝකියෝ අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත 32 වෙනි ඔලිම්පික් කුලල සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ඩුබි මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ කැපවීම සහභාගි වන සෑම තරඟකරුවෙකුම ආරක්ෂා කිරීම සහ ජපන් ජනතාවද ආරක්ෂා කිරීමයි. තරඟාවලිය තුළ යම් ගැටලුවක් මතුවහොත් ඊට උත්තර ලබා දෙනවා. මේ අතර ටෝකියෝ ඔලිම්පික් කුලට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට බලපා ඇති තහංචිය සම්බන්ධයෙන් ජපාන ටෝකියෝ ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු සුජීව විජේනායක ස්වර්ණ වාහිනියට මෙලෙස අදහස් පළ කළා. මේ 20 වෙනිදා දක්වා හදිසි තත්ත්වයක් ජපානයේ ටෝකියෝ නුවරට විශේෂයෙන්ම දාලා තියෙනවා. ඒ ගයිඩ්ලයින්ස් වලට යටත්ව අපි ඔලිම්පික් තරඟාවලිය සංවිධානය කරමින් මේ වෙනට පවතිනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට ජපානයට ඇතුල් වීම පිළිබඳව මේ වෙනට తాවකාලික තහනමක් දාලා තියෙනවා. කොරෝනා වසංගතයේ යම්කිසි වැඩිවීමක් ශ්‍රී ලංකාව ඇතුළු ඒ රටවල් 10 පෙන්වීමත් නිසා වෙන්නේ. ඒ වගේම තමයි අපි ජපානයේ ඔලිම්පික් සංවිධායක කමිටුව වශයෙන් මේ රටවල් 10ට යලි යථා තත්ත්වයට ලබා දෙන්නට කියලා අපි ජපාන් රජයෙන් ඉල්ලීමක් කිරීමට නියමිතයි. 1896 සිට මේ දක්වා ඔලිම්පික් කුලල 31කදී සිදු වූ සුවිශේෂී සිදුවීම් රැගත් Road to the Olympic විශේෂාංගය ළඟදීම Live at 8 තුලින් බලාපොරොත්තු වන්න. Road to the Olympic. ඒ සමගින් Live at 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.